සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට තුන් ලෝකාග්‍රෝ අවේද ධම්මයන් වහන්සේ විසින් 45 වසරක් පුරාවට ත්‍රිලෝකවාසී සදේවක ලෝක සත්වයන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරන්නට වුණු ලෝතුරු ශ්‍රී සත්‍යර්මය ඔබ වෙත සංනිවේදනය කරන බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනයයි මෙලෙසින් ආරම්භ කරන්නේ. ධර්මදේශනය සිදු කරන්නට කළ ගෞරවනීය ආරාධනය පිළිගෙන ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ පින්බර පරිශ්‍රය වෙත වැඩමවා වදාළ පූජනීය ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමු කොට සාදුනාද නන්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සතරම දේශනයට සදැහැති පින්බර දායකත්වයේ ලබාගෙන කටයුතු කරනු ලබනවා කොළඹ විශාඛා විද්‍යාලීය 92 වසරේ ආදී ශිෂ්‍යාවන් විසින් තම ගුරු පවතුන්ට කරන ගුරු වන්දනාවක් ලෙසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනි, අද මේ හැම දිනාම බොහොම ශ්‍රද්ධාවෙන් දානයන් අතර අග්‍රම දානයක් වන ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන්නේ. කොළඹ විශාඛා විද්‍යාලීය 92 වසරේ ආදි ශිෂ්‍යාවන් විසින් තම ගුරු මෑණිවරුන් හට කරන ගුරු වන්දනාවක් හැටියට ඒ අයගේ ගුණ සිහිපත් කරලා සුජීවත්ව ඉන්නේ ගුරු මෑණිවරු හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාද ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම මිය පරලොව ගිය ඒ විද්‍යාලයේ ආදි ආරම්භ කාලේ ඉඳන් කටයුතු කරලා මිය පරලොව ගියේ ගුරු මෑණිවරුන්ටත් මිය පරලොව ගියේ ශිෂ්‍යයන්ටත් ඒ වගේ පවුල්වල මේ ශිෂ්‍යාවන්ගේ පවුල්වල සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීමත් පින්තුන්ගේ ආරමුණ. ඉතින් එහෙමනම් මේ ධර්ම ශ්‍රවණය ඔබ හැම දිනාටම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරමු. පින්තුනි, මරණය කියන එක අපිට කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට අපි කරා එනවද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අපි උපතින් ගේන ආයුෂ අපි ඒ ආයුෂ ගෙවලා මැරෙනවා කියන එක අපි කාටවත් හරියට කියා ගන්න බෑ. කලාතුරකින් සමහර උපතින්ම ගේන ආයුෂ ගෙවලා මැරෙනවා. ඒකට ධර්මයේ කියනවා ආයුක්ඛය මරණ. කෙනෙක්ගේ ආයුෂ ගෙවලා මැරුණොත් ඒකට ධර්මයේ හඳුන්වන්නේ ආයුක්ඛය. ආයුෂ ගෙවලා ආයුෂ අවසන් වෙලා එයා මැරුණා කියලා. සමහර වෙලාවට ධර්මයේ පෙන්නනවා කෙනෙක්ගේ ආයුෂ තියෙද්දී කර්ම විපාක ඉස්සරහට එනවා. ආයුෂ තියෙද්දී කර්ම විපාකයක් මතුවෙනවා. එහෙම වෙලා එක්ක මැරුම් කන්න වෙන්න පුළුවන්, එක්ක මැරෙන්න වෙන්න පුළුවන්, නොසිතපු අනතුරකට ලක් වෙන්න පුළුවන්, මැරිච්ච කෙනෙක් ක්‍රමීවත් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ආයුෂ තියෙද්දී ජීවිතේ කර්ම විපාකකින් අවසන් වෙනවා. ඒකට ධර්මයේ කියනවා කම්මක්ඛේ මරණ කියලා. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නනවා සමහර අයගේ ආයුෂ ගෙවෙනකොටම කර්ම විපාකයක් එකට එකතු වෙලා දෙකම එකපාර සිද්ධ වෙනවා. ඒකට තමයි කියන්නේ උභයක්ඛේ. ආයුෂ ගෙවෙනකොටම කර්ම විපාකයක් ඒකට සම්බන්ධ වෙනවා. ඊළඟට ඔය මරණ තුනම නැතුව එක්ක ආයුෂ ගෙවිලත් නෙමෙයි.
කර්ම විපාකෙකුත් නෙමෙයි. ඔය දෙකම එකතු වුණත් නෙමෙයි. එහෙමත් මැරෙන්න පුළුවන් කියන. ඒවට තමයි කියන්නේ උපච්ඡේද මරණ කියලා. හිටි හැටියෙකු විශාල ස්වභාවික විපතකින් දසදහස් ගණන් මිනිස්සු මැරෙනවා. එක්ක ලොකු ව්‍යසනයකින් අපි ගමු රට රටවල් අතර විශාල යුද්ධයක් ඇති වුණා. ඒකට මැදි වෙච්ච මිනිස්සු දහස් ගණන් ලක්ෂ ගණන් මැරුණා. ඔය ලෝක යුද්ධ ගැන බලන්න ඉතිහාසෙ. ඊළඟට සුනාමිය ආවා. දකුණු ආසියාවේ ලක්ෂ 2කට වඩා වැඩි අපේ රටේ 30-40000ක් මැරලා ගියා. මේ හැමෝගෙම ආයුෂ ඉවර වුණා නෙමෙයි. ආසියාවටම කර්ම විපාකයක් ආවත් නෙමෙයි. එතකොට ඒ වගේ ඒවා ධර්මයේ කියන්නේ උපච්ඡේද මරණ. එහෙමනම් අපි කවුරුත් අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ මරණය අපි කරා එනවද කියලා. බුදුහාඳුරු පෙන්වුවේ මව් කුස පිළිසිඳගත් තැන ඉඳන් මව් කුස ඇතුලේ කොච්චර මැරෙනවද කියලා බලන්න. සමහරු මරණාසන්න වෙනකොට පෙර ජීවිතේ මොකක් හරි පිනක් මතුවෙලා මනුස්ස මව් කුසකට ඇදිලා එනවා. ඒකට කියනවා ජනක කර්මය. එවැනි කර්මයකින් මව් කුසකට ඇදිලා එනවා. හැබැයි එයාගේ පින බලවත් නැහැ. මනුස්ස ලෝකේ ඉපදිලා ජීවත් වෙන තරම් පින බලවත් නැහැ. පෙර ලොකු අකුසල් කරපු කෙනෙකුට අන්තිම මොහොතේ කවුරු හරි පිනක් මතු කරලා දුන්නා කිව්ව. ඒ පිනට හිත පැහැදිලා ඇදිලා ආවට මනුස්ස ලෝකේ ජීවත් වෙන තරම් පින බලවත් නැහැ. මව් කුසේම ටික කාලයක් වැඩිගෙන ඉන්නකොට අර පින ඉවර වෙනවා. එතනින් චුත වෙලා එක්ක අපාය දිහාට ඇදෙන්නත් පුළුවන්. ඒ වගේ මව් කුසේ මිය යන විශාල පිරිසක් උපදිනකොට දරුවෝ මැරෙනවා. පුංචි කාරි සෙල්ලම් කර කර ඉන්නේ නැද්දී පණ යනවා. තරුණ කාලේ මැදි වයසෙත් මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. එහෙනම් අපි කාටවත් මැරෙන්න වයසක් තියනවද? අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකයිද අපි දන්නේ. ඊළඟට පින්වතුනි දැන් අපි මේ වෙනකොට මනුස්ස ලෝකේ ජීවත් වෙන පිරිසක්. මේ මනුස්ස ලෝකේ මේ වෙනකොට කෝටි 700 පැනලා. ලෝකේ අපි වගේම මනුස්ස ජීවිත ලැබපු අය. හැබැයි මේ කෝටි 700ත් එක්ක ගත්තොත් අපිට විශාල පිනක් නැද්ද? අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන්. රටෙත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ජීවත් වෙන අමාරුකම් තියෙන්න පුළුවන්. පවුල් වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. එක්ක දරුවන්ගේ ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න. ඔය මොන ප්‍රශ්න තිබුණත් අපිට මනුස්ස ජීවිතේ වටිනාම දේවල් ටික එකතු වෙලා තියෙනවා. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා කිය. මේ පින්පව් ගැන අහන්න හරි ලැබෙනවා. කුසල් අකුසල් කියන්නේ මොනවද? පින කියන්නේ මොනවද? ඒ ගැන අහගෙන පිනක් කරගන්න හරි වාසනාවක් ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණී ලැබෙනවා. සත්පුරුෂ ආශ්‍රය අපිට ලැබිලා තියෙනවා. ධර්මයක් තියෙන ගමක රටක පළාතක ධර්මයේ ගැන පැහැදීමෙන් මනුස්ස ජීවිතයක උපදින්න ලැබුණා. 13 වහන්සේලා වැඩ ඉන්න ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ ඉන්න අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩ ඉන්න රටක ජීවත් වෙන්න ලැබුණා. ඒක පිනක්. ඒකට කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. එතකොට මේ පෙර පිනෙන් අපිට මේ ටික ලැබුණේ. දැන් අපි හිතමු මෙහෙම. අපි පෙර කොහේ හරි හිටියන්නේ දන්නේ නැති වුණාට. අපි දන්නේ නැහැ කොහේ ඉඳන්ද මෙහෙට ආවේ කියලා දන්නේ නැහැ. අපායක ඉඳන් ආවද දිව්‍ය ලෝකේ ඉඳන් ආවද දන්නේත් නැහැ. හැබැයි අපි පෙර ජීවිතේ ජීවත් වෙලා මැරෙනකොට අපිට මනුස්ස ජීවිතයක උපදින පතිරූප දේශයක උපදිලා පින් කරගන්න පුළුවන් ප්‍රබල පිනක් මරණ මංචකේ බලවත් වෙලා තියෙනවා. බොහෝ ප්‍රබල පිනක් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් බලවත් වුණා. එතකොට ඒ නිසා තමයි මනුස්ස ජීවිතයක මෙහෙම හිත පැහැදිලා පිනක් කරන්න, බණක් අහන්න, ගුණ ධර්ම වඩන්න, ඊළඟට ඇස කන නාසය මේවා හොඳට අපිට කන් දෙක ඇහෙනවා, ඇස් දෙක පේනවා, යමක් හිතන්න පුළුවන්, හොඳ බුද්ධි මට්ටමක් ඇතුව ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් විදිහේ මනුස්ස ජීවිතයක් ලැබුණේ පෙර පිනේ. අපි පෙර ජීවිතේ මැරෙනකොට එදා අපිට මීට වඩා ප්‍රබල පිනක් බලවත් වුණා නම් ඒක කවුරු හරි ළඟ ඉඳලා ප්‍රබල පිනක් බලවත් කරලා හිත පිහිටෙවුවා නම් මීට වඩා ප්‍රබල පිනක් නම් එදා බලවත් උනේ. එහෙනම් අද අපි කොහෙද?
මෙලහට අපි ඔක්කොම එහෙනම් දිව්‍ය ලෝකවල. පෙර ජීවිතේ අපි භාවනා කරලා අඩුම ගානේ මෛත්‍රී භාවනාව හරි බුදුගුණ භාවනාවක් හරි වඩලා හිතේ සමාධියක් ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඉන්න කාලේ පෙර ජීවිතේ මැරුණා නම් අද මෙහෙ නෙමෙයි අපි. එහෙනම් මෙලහට අපි කවුරුත් බ්‍රහ්ම ලෝකවල එහෙනම්. පෙර භාවනා කරලා තිබුණා නම් උපදින්නේ බඹලෝ. හැබැයි අපායකට නොවැටි බේරුණා. ඒකත් පොඩි සෙල්ලමක් නෙමෙයි. මොකද අපේ ජීවිත වැඩිපුරම බර වෙලා තියෙන්නේ මේ සුගතියට නෙමෙයි. බුදුහාඳුරෝ පෙන්වන්නේ මහණෙනි සංසාරේ ඉපදී යන කෙනාට සතර අපායේ මහගෙදර වගේ කියලා. අපේ ජීවිත වැඩිපුරම ඇදිලා තියෙන්නේ අපාය පැත්තට. මොකද අපේ හිත දැන් මේ බණහනකොට අපිට නිකන් කෙලෙස් නෑ වගේ නෙමෙයිද? අපිට නම් එහෙම නෑ වගේ. හැබැයි මේ අලු යට ගිනි පොකුරු වගේ හිත ඇතුලේ හැංගිලා තියෙනවා. ඒවා සැනින් බලවත් වෙනවා. රාග සහිත අරමුණක් යොමු වෙච්ච ගමන් රාගානුසය බලවත් වෙනවා. තරහ යන ද්වේෂය ඇති වෙන ගැටෙන පටිඝ අරමුණක් මතුවෙච්ච ගමන් පටිඝානුසය මතුවෙනවා. අලු යට ගිනි පොකුරු වගේ සැනින් ඇවිස්සලා එනවා. හිටි ගමන් hina වෙවි පාර යනකොට එකපාරට මූණට හම්බ වෙනවා ජම්මාන්තර වෛරක්කාරී. දකින්න සැනින් ආයි වැඩි වෙලාවක් යන්නේ නැහැ. දකින්නකොටම බලවත් වෙනවා. එතකොට දකින්නකොටම කේන්ති යනවා මේක කියලා එකපාරට ආයි සැනින් බලවත් වෙලා ඇවිස්සලා එනවා ද්වේෂය. වෛරය කේන්තිය. ඒ නිසා පින්වතුනි අලුයට ගිනි පොකුරු මතුවෙනවා වගේ රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය, අනුසය ධර්ම හැටියට, ක්ලේශ ධර්ම හැටියට බලවත් වෙනවා, මතුවෙනවා. ඒ නිසා අපි ඉන්නේ අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් එක්ක ජීවත් වෙන්න. මතක තියාගන්න. අපි මෙහෙම හිටියට අපේ හිත ඇතුලේ අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් තියෙනවා. ඒ අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත වැඩිපුරම බර වෙලා තියෙන්නේ අකුසල් පැත්තටමයි. ඒක මේ වගේ දැන් අපි ගමු ගංගාවක් තියෙනවා පල්ලෙහාට නැඹුරු වෙලා පහළට ගලාගෙන යන ගඟක්. ඒ ගඟේ පල්ලෙහාට පීනන්න ලේසිද අමාරුද? ආයි පීනන්න දෙයක් නැහැ නිකම්ම ඇදිලා යනවනේ. ඇයි බර වෙලා තියෙන්නේ පහළට. ඒ වගේ තමයි අකුසල මූලයන්ගේ පිහිටපු හිතක් අකුසලයට ඉබේම ඇදෙනවා. කෙලෙස් වලට ඇදෙනවා. දැන් තරහකාරය දැක්කහම අපි තරහක් ඇති කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනද? මට තරහ ඒවා අනේ තරහ මතුවෙන්න එහෙමද ගන්නෙ? නෑ. දකින්න සැනින් ඇවිස්සීලා එනවා. එතකොට කෙලෙස් පැත්තට අකුසල් පැත්තට අකුසල මූලයන්ගේ පිහිටපු හිත ඉබේම මේ පැත්තට ඇදෙනවා. ආපස්සට හරවනවා කියන්නේ උඩුගම් බලා යනවා වගේ ගමන. ඒකයි අමාරු. ඒකට අවශ්‍යයි කරුණු තුනක්. ආතාපි සම්පජානෝ සතිමා කියන. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරියක් තියෙනවා. වීරිය. ඒකට ධර්මයේ කියන සතර සම්‍යක් ප්‍රධාන වීරිය. අකුසලයට ඇදෙන හිත ආපස්සට හරවන්න. කුසලයට හරවන්න වීරිය. ද්වේෂයේ බලවත් වෙනකොට මෛත්‍රියට හරවන්න වීරියක් තියෙනවා. රාගයකට හිත නැඹුරු වෙනකොට විරාගයට හරවන්න වීරියක් තියෙනවා. ආදීනව සිහි කරලා ඊළඟට හිත ඇවිස්සෙනකොට හිත සංසිඳවන්න වීරියක් තියෙනවා. ඒ නිසා වීර්ය ආතාපි සම්පජාන කියන්නේ නුවණක් තියෙනවා. ඒ නුවණින් තමයි අපි හිතන්නේ මේක කුසල්ද අකුසල්ද, මේක පින්ද පව්ද, හොඳද නරකද, මම මේ දේ කරොත් යහපතක් වෙයිද අයහපතක් වෙයිද. අපි කරන හැම දෙයක්ම නුවණින් විමසලා ඒකේ යහපත අයහපත පින් පව් හොඳ නරක විමසලා බලලා අන්නේ විමසා බැලීමේ නුවණට කියනවා සම්පජාන. සතිමා හොඳ සිහියක් පවත්වාගෙන ඉන්න ඕනේ. නැත්නම් සැනින් නොමග යනවා. සිහිය පිහිටවාගෙන හිටියේ නැත්නම් සැනින් නොමග යනවා. මතක තියාගන්න මේ හිත හරි භයානකයි. දැන් අපි මේ බණක් අහනවා පිනක් කරනවා. ඔබ බොහෝ පින් කරලා ඇති. හැබැයි හිතන්න මේ පින්කම් මොනවද? ධර්මාශෝක රජුරුව ගැන හිතන්න. 84000ක් විහෙර විහාර හැදුවා කියලා. එතකොට අපි මේ පන්සලක් චෛත්‍යයක් හදාගන්න කොච්චර දුක් විඳලාද කියලා හිතන්නේ. බෝධි ප්‍රාකාරයක් බැඳගන්න කොච්චර දුක් විඳිනවද. ඔබ සමහර වෙලාවට මොනවා හරි පොඩි දෙයක් හදලා ඇති.
අනේ අපි බුදුගයක් හැදුවා. බුදු පිළිමයක් තැන්පත් කරා. මල් ආසනයක් හැදුවා. ඕවනේ අපි කරපු පින්කම්නේ. එතකොට ධර්මාශෝක රජුරු 84000ක් විහෙර විහාර හැදුවා. හැම නගරයකම යොදුනක් පාසා විහෙර විහාර ඉදි කෙරෙව්වා. දැන් ඕවා හදලා අමාත්‍යවරු ඇවිල්ලා කියනකොට රජතුමනි අර විහාරය ඉවරයි. අර විහාරය අවසానයි. අර විහාරය අවසానයි. සතුටක් ඇති වෙන්නේ නැද්ද? සාදු කී අනුමෝදන් වෙවි හිටියා. කොහොම 84000ක් විහෙර විහාර හදලා දවසක් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි මන්තරම් බුද්ධ ශාසනයේ බබලවපු රජ කෙනෙක් ඉන්නවද කියලා. බුදුහාඳුරන්ගේ කාලෙවත් හිටියද ඇහුවා. ඒ වෙලේ උන්වහන්සේ බලලා කියනවා මේ දිවසින් බලලා කිව්වා රජතුමනි බුදුහාඳුරන්ගේ කාලෙවත් මේ රජතුමා තරම් විහෙර විහාර හදපු ශාසනයේ බබලපු රජ කෙනෙක් ඉඳලා නැහැ කියලා. ඒ කාලේ බිම්බිසාර රජුරෝ ඒවා කවුරු හරි රජ කෙනෙක් ගත්තොත් එකක් වේළුවනේ හැදුවා. අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනේ හැදුවා. එක්ක 1යි 2යි ඒ වගේ. මේ 84000ක් හදනවා කියන්නේ පොඩි සෙල්ලමක් නෙමෙයිනේ. එතකොට රජතුමා තමයි කිව්ව මුළු බුද්ධ ශාසනයේටම මේ තරම් විශාල සේවයක් කරේ. එහෙනම් ස්වාමීනි මම බුද්ධ ශාසනයට දැන් අයිතිකාරයෙක් නේද කියලා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කියනවා රජතුමා විහෙර විහාර හැදුවට බුද්ධ ශාසනයේ තාම අයිතිකාරයෙක් නෙමෙයි කියලා. ඒ මොකද කියලා ඇහුවා. එතකොට කිව්වා ඔබට ශාසනයේ අයිතියක් ඕන නම් ඔබේම ලෙයින් උපන් දරුවෙක් ශාසනය පැවිදි කරන්න කිව්වා. එතකොටයි කිව්වා ශාසනයේ අයිතිය ලැබෙන්නේ. එහෙම යන ඊට පස්සේ බොහොම සතුටින් ගියා එකම පුතයි. ඒ වෙනකොට යුව රජ මහින්ද කුමාරයාට අවුරුදු 20යි කියනවා එදා. ගිහිල්ලා අඬ ගහලා ඇහුවා පුතේ කැමති නැද්ද ඇහුවා පැවිදි වෙන්න. මට බුද්ධ ශාසනයේ ඥාතිකමක් අවශ්‍යයි කිව්වා. පුදුම සතුටෙන් තමන්ගේ පුතා ශාසනයට පූජා කරේ. පැවිදි වෙලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් ත්‍රිපිටක ධර්මයේ හදාරලා මිහිඳු මහරහතන් වහන්සේ බවට පත් වුණා. දුව තමයි සංඝමිත්තා රහත් භික්ෂුණී පැවිදිලා රහත් වුණා. මුණුබුරා සුමන සාමණේරයන් වහන්සේ. එතකොට බලන්න දරුවෝ මුණුබුරෝ කී දෙනෙක් රහත් වුණාද කියලා. දැන් මේ මහා පිංකම් ඔය විතරක් නෙමෙයි තුන්වෙනි ධර්ම සංගායනාව කරේ කවුද? මේ රජුරෝ. එතකොට තුන්වෙනි ධර්ම සංගායනාව කරලා ශාසනය බැබලෙව්වා. ලෝකෙටම ධර්ම ප්‍රචාරය කරා රටවල් ගානකට. හැබැයි මතක තියාගන්න පෘථග්ජන භාවයේ භයානකකම කියන්නේ ලෝකෙම ධර්මයේ පැතිරෙව්වත් අර රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් යටපත් වෙලා තිබ්බා. ඒවා මතුවෙනවා. මතුනේ වෙන තරහකාරයෙක්වත් වෙන කවුරුවත් ගැන නෙමෙයි. කොහොමද අහලා තියෙන්නේ? ළඟ හිටපු පවන් සලන මිනිහත් එක කේන්ති ගියේ. දැන් මේ මිනිස්සයා පවන් සැලුවේ කඩුවකින්ද? ඈ? තරහින්ද? නෑ. රජුරවන්ට ආදරේ. වටාපතකින් පවන් සැලුවා වැදුනත් රිදෙන්න කොහේ හරි වදින්න ඇති කේන්ති ගියා. ඒ කේන්තිය දැන් ඉස්සර අන කරා රජ කෙනෙක් හැටියට අන කරන්න පුළුවන් වුණාට දැන් එක තැන් වුණාට පස්සේ කතා කරගන්න බෑ, නැකිට ගන්න බෑ, අතපය හොල්ලන්න බෑ. මරණ මංචකේ හිතට ආපු වෛරෙන් හිත බලවත් වුණා. පුපුර පණ ගියා. කරපු පින යටපත් වෙලා එහෙම දුගතියක දින කීපයකට හරි දුගතියක පහළ වුණා. මිහිඳු හාමුදුරුවෝ බේරගත්ත පස්සේ පෙනී ඉඳලා. නමුත් එච්චර විශාල පින් කරලා මරණ මංචකේ අකුසලයක් බලවත් වුණා. මතක තියාගන්න. ඊළඟට බුද්ධ කාලේ දැන් බලන්න සමහර වෙලාවට අපි නොසිතන දේවල්. දැන් හිතන්න ওই සමහරලාවට අලුත් ඇඳුමක් ගෙනාම ඇඳුමට අපිට ආසාවක් ඇති වෙන්නේ නැද්ද? ඈ? ඇති වෙනවා. සමහරලාවට ওই රත්තරන් බඩු මොනවා හරි තිබ්බහම ඕවට ආසාවල් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. අපි හිතන්නේ සමහර මේ ආසාව කියන එක මහා බලවත් දෙයක්. බුදුහාඳුරන්ගේ කාලේ තිස්ස කියලා හාමුදුරු කෙනෙක් ගැන කතාවක් තියෙනවා ධම්මපදේ. උන්වහන්සේ බොහෝම සද්ධාවෙන් පැවිදි වුණා. දැන් පැවිදි වුණේ අර ගිහි සැප සම්පත් ඔක්කොම එපා කියලා නිවන් දකින්න පැවිදි වුණා. දැන් උන්වහන්සේ පැවිදි වෙලා පළවෙනි වස් කාලේ මාර්ගඵල ලැබලා නැහැ. පළවෙනි වස් කාලේ එනකොට උන්වහන්සේගේ නෑ යෝ යාළුවෝ ඉතින් පැවිදි වෙච්ච අලුත කට්ටියම ඇවිල්ලා කිව්වා අනේ ඔබ වහන්සේ අපි කුටියක් හදලා අපේ ගමට ආරාධනා කරන්න.
ඔබ වහන්සේ අපේ ගමේ පළවෙනි වස් කාලේ ගත කරන්න. හොඳයි කියලා ආසාවෙන් දැන් වස් සමාදන් වුණා පළවෙනි වස් කාලේ. ඔහොම ඉන්නකොට වස් අවසන් වෙනකොට ඒ කාලේ රෙදි හිඟයි අද වගේ තිබිලා නැහැ. ඒකනේ ඔය පාංශකූල සිවුරු එහෙම විසි කරලා දාපු සොහොන් වල තිබ්බ රෙදි කෑලි ගෙනහල්ලා සිවුරු හදාගත්තේ ඒකයි. වටිනා සලු පිළි තිබ්බේ රජවරු සිටුවරු අතර තමයි වටිනා සලු තිබ්බේ. ඉතින් මේ හාමුදුරුවන්ට බොහොම ගොරෝසු සිවුරක් තමයි තිබ්බේ. හිසර ගොඩක් නැහැ වැඩිපුර තුන් සිවුරේ එකයි. දෙපොට සිවුරයි තනිපොට සිවුරයි අදනේ. දැන් වස් සමාදන් වෙලා ඉවර වුණාට පස්සේ වටිනා රෙදි කඩක් අර මිනිස්සු ඔක්කොම එකතු වෙලා වෙළඳ පිරිසකගෙන් හොයාගත්තා. හොයාගෙන ගෙනහලා දුන්නා මෙන්න ඔබ වහන්සේට කැමති විදිහේ සිවුරක් කරගන්න. අර රෙදි කඩට ආසාවක් ඇති වුණා. වටිනා රෙද්දක්. ඊට පස්සේ වස් පවාරණය කරපු ගමන් ගියේ නංගිගේ ගෙදරට නැගණිය ඉන්නවා. ගිහිල්ලා කිව්ව නංගි මගේ ඇඟට ප්‍රමාණවත් මට හොඳ සිවුරක් මේකෙන් කපලා මහලා දෙන්න කි. හොඳයි කියලා අර රෙදි කඩ අරගෙන උන්වහන්සේට ප්‍රමාණයටම හරියන්න සිවුරක් කපලා මහලා හදලා දුන්නා. දැන් මේ සිවුර අතට අරගෙන හරි ආසයි. ගිහිල්ලා දැන් ඇඳලත් බැලුවා. තාම පඳු පොලත් නැහැ. නිකන් දාලා බැලුවා. හොඳයි. ඊට පස්සේ ඉක්මනට කරේ පඳු මුට්ටියක් ගෙනල්ලා ගස්වල ඒ කාලේ ගස්වල පොතු වර්ග ගෙනල්ලා දැන් පඳු ගැහුවා. සිවුර පඳු ගහලා තමන්ගේ කුටියේ ඉස්සරහා දැන් වැනුවා. රෑ වෙනකන් දැන් වෙන මොකුත් නැහැ. දර හොයනවා, සිවුර තම්බනවා, පඳු ගහනවා. දැන් ඔහොම වුණාම ලෝකෙ මොකද්ද දැන් ලෝකේ? දැන් සිවුර තමයි ලෝකේ. දැන් නිදාගත්තා. කුටියේ ඉස්සරහා වැලට සිවුර දාලා නිදාගත්තා. නිදාගෙන ඉන්නකොට දැන් හීනෙනුත් පේනවා. උදේට පඳු පෝලා පඳු ටික වේලිලා හෙට උදේ සිවුර ඇඳගෙන ඉන්නවා. දැන් හීනෙකුත් දකින්න. ඒ සිවුර ඇඳලා පිණ්ඩපාත යනවත් හීනෙන් දකින්න. ඔහොම වෙනවා ඇතින්නේ. වෙලා නැද්ද ඇඳුම් එහෙම ගෙනාවම? එහෙම වෙනවා ගොඩක් අයට. එතකොට ඔගේ භයානකම තමයි අනේ මේ හාන්දරන්ට එහෙම නිින්ද ගියා. මහ රාත්‍රී පපුවේ අමාරුවක් ඇවිල්ලා පපුව හිර වුණා. හුස්ම හිර වෙලා පපුවේ අමාරුවෙන් රෑ පණ ගියා. මැරෙනකොට මතක් වුණේ අනේ මගේ සිවුර කියලා සිවුර. කොහෙද ඉපදුනේ? අර සිවුරෙම මැක්කෙක් වෙලා ඉපදුනා. ඔන්න භයානක. උන්වහන්සේ සිල්වත්. දුස්සීල කෙනෙක් නෙමෙයි. ඒ සියල්ලට වඩා බලවත් උනේ සිවුර ගැන ඇතිවෙච්ච ආසාව. සාමාන්‍ය ධර්මයේ තියෙනවා ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණාට පස්සේ උන්වහන්සේගේ සිවුරු පිරිකර මේ උපස්ථායක කෙනෙක් හිටියොත් ඒ අය බෙදා ගන්නවා. උපස්ථායක කෙනෙක් නැත්නම් ගබඩාවට දාලා සංඝ සම්මුතියෙන් කැමතිනම් අඩුපාඩු කෙනෙකුට සිවුරක් දෙනවා. දැන් අද වගේ මේ සති ගණන් තියාගන්නේ ඒ කාලේ ඉතින් හවස් වෙනකොට එහෙම ගෙනහිල්ලා මේ සෑයක් හදලා ආදාහනය කරන. දැන් උන්වහන්සේගේ දේහය ආදාහනය කරා. ආදාහනය කළ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා හවස් සරුවේ දැන් කුටි ආස් කරනවා. වෙන කාට හරි දෙන්න පුළුවන් ආගන්තුක කෙනෙකුට මේ කුටි ආස්පස් කරනකොට බුදුහාඳුරන්ට තියෙනවා දිබ්බ සෝත කියන්නේ අපිට ඇහෙන්නේ නැති සියුම් සද්ද දෙවියන් කතා කරනවා බුදුහාඳුරන්ට ඇහෙනවා. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවිවරු කතා වෙනවා බුදුහාඳුරන්ට ඇහෙනවා. සත්තු කතා කරනවා බුදුහාඳුරන්ට ඇහෙනවා. උන්වහන්සේගේ දිබ්බ සෝතේට ඇහෙනවා දිවසට මගේ සිවුර ගන්න එපා කිය. කෙනෙක් දුවනවා වගේ බුදුහාඳුරන්ට දැක්ක දිවසේ බැලුව අධිෂ්ඨාන කරලා බලනකොට සිවුරේ මැක්කෙක් දුවනවා. ඒ මොහොතේම බුදුහාඳුර භික්ෂුන් වහන්සේලාට දැනුම් දුන්න මහණෙනි තිස්ස භික්ෂුවගේ සිවුරු පිරිකර දින 7ක් යනකම් වහලා තියන්න කියලා. ඒ කාමරේට දාලා වහන්න කියලා. කවුරුත් ඒව ගන්න යන්න එපා කියලා. භික්ෂුන් වහන්සේලාට දැන් ප්‍රශ්නයක්. ඇයි මේ අනිත් අයට එහෙම නෑ? මේ තිස්ස හාමුදුරන්ට විතර දවස් 7ක් යනකම් ඒව මොකුත් කරන්න එපා, ගන්න එපා. ඇයි මේ? ඉතින් ඕක දවස් දෙක ගෙවුණා. 7 වෙනි දවසේ ඕක බුදුහාඳුරෝ ධම්සභා මණ්ඩපයේදී කියන මහණෙනි තිස්ස භික්ෂුවගේ සිවුරු පිරිකර දැන් ඔබ වහන්සේලාට බෙදා ගන්න කාලයයි කිව්වා. අන්න එතනදී භික්ෂුන් වහන්සේලා අහනවා නේ ස්වාමීනි ඇයි මේ තිස්ස හාමුදුරන්ට විතරක් අලුත් නීතියක්? අනිත් අයට එහෙම තිබ්බේ නෑනේ. අන්න එතකොට බුදුහාඳුරෝ අදාළ මහණෙනි තිස්ස භික්ෂුව සිවුර ගැන ඇතිවෙච්ච ආසාව බලවත් වෙලා
ඒ සිවුරේ මැක්කෙක් වෙලා ඉපදුනා කියලා. එහෙනම් ස්වාමීනි දැන් බුදුහාඳුරවා දාලා ඒ මැක්ක ඊයේ රාත්‍රියේ ඒ සිවුරේම මිය ගිහිල්ලා දෙව්ලොව පහළ වුණා කියලා. දැන් තුසිත දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා. එතකොට දිව්‍ය ලෝකෙ යන්න පින තිබ්බා. හොඳට පැවිදි වෙලා සිල් රැක්කා. හැබැයි ඒ සියල්ලට වඩා බලවත් උනේ අනේ මගේ සිවුර කියලා ආසාව. ඇදිලා දවස් 6-7කට හරි. මැක්කට ඉතින් අවුරුදු ගණන් ආවිස නෑනේ. එතකොට බලන්න භයානකම මේ ආසාව ඇල්ම තණ්හාවේ තියෙන භයානකම. ඒ නිසා පින්වතුනි අපේ හිත බර වෙලා තියෙන පොඩි දෙයක් ඇති සැනින් ඇදෙන්නේ අපාය පැත්තට. කුසලයට හරවනවා කියන්නේ ලේසි නෑ. කුසලයකට හරවන්න නම් නිතර කරුණු 5ක් වඩන්න. මෙන්න මේ ටික මතක තියාගන්න. දැන් අපිට මරණ බය කියන එක දැන් ටිකක් තියෙනවද නැද්ද මේ දවස්වල? තියෙනවා. ඒක හොඳයි. බුදුහාඳුරු පෙන්වුවා මරණ සතිය වඩන්න කියලා. රටේ වෙච්ච ප්‍රශ්න නෙමෙයි. මරණ බය හොඳයි අපිට. ඒ මරණ බය දකින්න කෙනා බුදුහාඳුරු පෙන්වුවේ මේ හැංගිලා ඉන්න එකක් නෙමෙයි. හිතන්න කියනවා මෙහෙම දැම්මම් මැරුණොත් කොහේ යයිද? මෙහෙම ඉඳලා හදිසියෙවත් මම මැරුණොත් මං කොහේ යයිද? මරණ සති භාවනාව තරම් ධර්මාවබෝධයට අප්‍රමාදී වන භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කිය. බුදුහාඳුරු පෙන්වුවා අපිට අප්‍රමාදීව ධර්මය අල්ලන්න නම් දැන් ගොඩක් අයට ඌවට තව කාල තියෙනවා. ඌව පස්සේ කරන ඒවා දැන් මේ භාවනා කරන ඌව කරන කාලයක් කී ඉන්නවා. එතකොට මරණය ගැන හිතනකොට තමයි එයාට ලොකු බයක් උපදින්නේ. දැන් සමහර අය ඉන්නවා ඔය අකුසල් කර කර ඔහොම ඉන්නවා. එහෙම ඉඳලා හදිසියේ ලෙඩක් හැදෙන හොඳ කරගන්න බැරි. ඒක ආරංචි වෙච්ච දවසේ ඉඳන් පුදුම වීරියකින් දැන් බණ පොත් කියවනවා, බණ අහනවා, දවසකට බණ 3-4 අහනවා, භාවනා කරනවා, බුදු ගුණ සිහි කරනවා, ධර්මය අල්ලනවා. කොහොම හරි ධර්මයේ දියුණු කරගන්න. එහෙම ධර්මයේ හොඳට අල්ලපුවා ඉන්නවා. ඒ නිසා සමහර චරිත ඉන්නවා මැරෙන්න වැටෙනකන් ධර්මයක් අල්ලන්නේ නැහැ. මතක තියාගන්න මේ ළඟදී අම්මා කෙනෙක් එක්ක පිළිකාවක් හැදිලා. ඒ අම්මා ඇට සැකිල්ලක් වගේ. ඒ ළමයි 3-4 දෙනාම අල්ලගෙන ගෙනහලා පුටුවේ තිබ්බා. පුටුවේ ඉන්න බෑ. පැත්තකට වැටෙන්න යනවා. එච්චරකට නිකන් ඇඟ ඇට සැකිල්ලක්. තනි කරම ඇට සැකිල්ලක් වගේ. මට බය හිතුණා මේ අම්මා දැක්කහම එච්චරකට දුර්වලයි. අමාරුවෙන් hina වුණා. hina වෙලා මට තේරෙනවා ලොකු වේදනාවක ඉන්න මං ඇහුවා අම්මා අසනීපෙන් නේද ගොඩක් අමාරුයි නේද කියලා. ඊට පස්සේ කිව්වා හාඳුනේ ඉතින් මේක තමයි කයේ ස්වභාවය කියලා කිව්වා හාඳුනේ මට පිළිකාවක් කියලා කිව්වා මං ගොඩාක් වේදනාවෙන් තමයි කිව්වා ඉන්නේ. හැබැයි මං හැම වෙලෙම වේදනානුපස්සනාව වඩනවා කිව්වා. ඊට පස්සේ මට කිව්වා හාඳුනේ මං දැන් මැරුණා සුගතිය කියලා. මං නම් මගේ වැඩේ ගොඩක් කරගත්තා කිව්වා. සමහර ඉතින් බොරුවටත් කියනවා. මං ඉතින් හොඳයි අම්මා කියලා මං ඉතින් විස්තර ඇහුවා. එතකොටයි මං දන්නේ ඉතින් ඒ දරුවොත් කිව්වා අනේ මේ තාත්තා නැති වුණේ අපි පොඩි කාලේ කිව්වා. අම්මා ඊට පස්සේ හරියට බණ භාවනා වලට යොමු වුණා කිව්වා. අවුරුදු ගණන් දසසිරි සමාදන් වෙලා ආරාමයක අවුරුද්දක් එක දිගට භාවනා කරා කිව්වා. ඊට පස්සේ මාස 3 මාස 2 ඔය ආරණ්‍ය වල නතර වෙලා මෙහෙණින් වහන්සේලා එක්ක භාවනා කර ඔය රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් භාවනා වැඩසටහන් ඒවැම තමයි කිව්වා අම්මා ඉතින් ගෙදර හිටියත් වෙනම කාමරයක් හදාගෙන භාවනා කරනවා කිව්වා. එතකොට ඔහොම හොද්දට භාවනා කරලා දැන් භාවනා කරත් ලෙඩ හැදෙනව නැටත් ලෙඩ හැදෙනව මතක තියාගන්න. බුදුහාඳුරු ලෙඩ වුනේ නැද්ද? බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා. උන්වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් හැදුනා කියනවා බේලුව ගමේ වස් සමාදන් වෙනකොට. ඊළඟට පිරිනිවන් පාන ආසන්න කාලේ ලේත් එක්ක බඩේලිය ගියේ. එතකොට බඩේලිය යනවා කියන්නේ ලේත් එක්ක. බඩවැල වල තුවාල නැද්ද? ආනන්ද කලන්තේ පිපාසයි ආසනයක් පනවන්න කියන බුදුහාඳුරන්ටත් කලන්තේ හැදුණා. උන්වහන්සේත් ලෙඩ වුණා, ගිලන් වුණා. බුදුහාඳුරන්ට තිබ්බ කොන්දේ අමාරුවක්, හිසේ කැක්කුමක් ගැන දේශනාවල තියෙනවා. එහෙනම් මේ කයේ ස්වභාවය තමයි භාවනා කරත් නැතත් ලෙඩ වෙනවා කවුරු. ඒ අම්මා කියනවා හාමුදුරනේ මගේ මුළු ඇඟම දනවා කියනවා. මම කරන්නේ
එතකොට වේදනානුපස්සනාව වඩනවා කියමු. මේ කයයි පහසයි විඥානය නිසා ස්පර්ශය ඇති වෙනවා. ඒ ස්පර්ශයෙන් විඳීම ඇති වෙනවා. ඒ විඳීම අනිත්‍යයි කියලා හොඳට සිහි කරනකොට එහෙම වඩාගෙන අනිත්‍ය මෙනෙහි කරගෙන යනකොට මුළු ඇඟම මේ අම්මගේ වචනින්ම කියනවා ගින්දරකට වතුර වැක්කිරුවා වගේ ඇඟ සීතල වෙලා ගිහිල්ලා කයේ වේදනාවක් නැති වෙනවා කිය. ඊට පස්සේ මම පැයක් එකමාරක් දෙකක් වුණත් භාවනාම කර කර අනිත්‍ය මනසිකාරයේම තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් දියුණුද නැද්ද? මේ පිළිකාවක් හැදිලා ඇට සැකිල්ල වගේ මේ මැරෙන්න ඕන්න මෙන්න. ඒ අම්මා ඉතින් කතා කරලා බොහොම සතුටෙන් කතා කරලා කිව්වා හාමුදුරනේ මම ඔබ වහන්සේව ඉතින් මුණ ගැහෙන්න ආවේ මං කාලයක් බණ අහනවා මට ඉතින් අදද හෙටද කියලා විශ්වාස නැහැ ඊට කලින් වැඳලා යන්න කිව්වා ආවේ කියලා ඉතින් කතා කරලා ටික වෙලාවක් කියලා අපි දැන් යන් කිව්වා හාමුදුරන්ට වද දෙන්න නැතුව දැන් ඇති කිව්වා කියලා එහෙනම් හාමුදුරනේ ගිහින් එන්නම් කියලා ආයි hina වෙලා කිව්වා ආයි නම් එන්න හම්බෙන්නේ නැහැ යන්නම් කිව්වා. එතකොට හොඳට හිත වඩලා සතුටින් ගියා. සමහර අය එනවා අපි ළඟට ඇඟ හදාගත්ත අය. ඔය ජිම් ගිහිල්ලා හොඳට ඇඟ හදාගත්ත අය. බොහොම සද්ධාන්ත චණ්ඩි වගේ අය පච්ච කොටාගෙන. හැබැයි ලෙඩ හැදුනහම පොඩි උන් මේ ළඟදී ඒ වගේ බොහෝ සද්ධාන්ත කෙනෙක් අඬනවා පොඩි එකෙක් වගේ. හිත හදන්න බෑ. ඒත් පිළිකාවක් හැදිලා. අනේ හාමුදුරනේ මට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් මොනවා කරන්නද නේද ජීවිතේ? කවුරු හිටියත් ලෙඩක් දුකක් හැදුනට පස්සේ අපි කාටවත් අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මලකෙවල් කීයද? 10ක්. ඒ නිසා හිත හදාගන්නව ඇරෙන්න අපි කාටත් ධර්මයේ වඩලා ධර්මයේ ස්වභාවය සිහි කරලා ලෝක ස්වභාවයේ එක්ක හිත වඩනවා මිසක් අපිට ලෙඩ වෙන එක නවත්තන්න බෑ. වයසට යන එක නවත්තන්න බෑ. නත්ති ජාත සමරණ නොමැරී ඉන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ කි. ඊළඟට බුදුහාඳුර පෙන්නවා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් අපිට සුගතිය යන්න නිතර පුරුදු කරන්න කරුණු පහ. දැන් අපි කවුරුත් මැරෙන්නේ සෝවාන් වෙලා නම් බයක් නැහැ නේ. කාටවත් බයක් නැහැ එහෙනම්. කොහොම මැරුණත් සුගතිය. ගහලා මැරුවක් කමක් නැහැ කියලා හිතා ගන්න පුළුවන්. ඇයි ඒ? දැන් බිම්බිසාර රජුරවන්ට වද දීලා කකුල් පළලා ගිනි පොකුරුට ඉඳන් ඇවිද්දෝලා උඩ එල්ලලා යටිපතුලේ ඉඳන් හැම ගැලෙව්වා කියලා. එච්චර වද දීලා මැරුවේ. අපායි ගියාද? ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වුණා. ඇයි සෝවාන් වෙච්ච නිසා. අපි දන්නේ නැහැ කොයි විදිහට මොන වගේ මරණයක් අපිට තියෙනවා අපි දන්නේ. කවුරුත් හිතලා මරණේ සැලසුම් කරනවා නෙමෙයිනේ. නොසිතපු ප්‍රශ්නයක් කොහෙන් හරි පැටලිලා මිනිස්සු කුටි කාලා මැරෙනවා. ගින්නෙන් පිච්චිලා මැරෙනවා. හැප්පිලා ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා. පස් කඳු වලට එක්ක වහලයක් හරි කඩාගෙන වැටෙනවා. මොනවා හරි ප්‍රශ්න ගැටලු අපි දන්නේ ජීවිතේ. ඒ නිසා බුදුහාඳුරු පෙන්නවා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් අපට සුගතිය යන්න නම් කරුණු පහක් නිතර පුරුදු කරලා ඒකේ හිත පුරුදු කරගෙන වඩාගෙනම ඉන්න කියන. පළවෙනි එක තමයි සද්ධාව. හැම වෙලෙම බුදු ගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න. සද්ධාවේ හිත පිහිටවාගෙන වඩාගෙන ඉන්න. තුනුරුවන් ගුණ සිහි කරන්න හැම වෙලෙම. අන්න රැකිලා ඉන්නේ. සද්ධාව කියන්නේ මහා පුදුම බලවත් දෙයක්. බුදුහාඳුරු පෙන්නන මේ ලෝකේ කාම ලෝකෙම අධිපති භාවයේ දරන අය අතරින් වසවර්ති මාරය අග්‍රයි. මාර බලේ පවා යටපත් උනේ බුදු ගුණයට විතරයි. මරණ මංචකයේ දහසක් අකුසල් යටපත් වෙලා කුසලයක් බලවත් වෙන්න නම් බලවත්ම කුසලයේ තමයි බුදුගුණ මනසිකාරකේ. බුදුගුණ සිහි කරනකොට හරියට හිත පැහැදුනොත් සැනින් අකුසල යටපත් වෙලා හිත පිහිටන. ඒ නිසා පළවෙනි එක තමයි සුගතිය කියන නම් සද්ධාව. නිතර බුදුගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න, සද්ධාවෙන් හිත රැක ගන්න. දෙවැනි එක හිතට එකඟව සීල් රකින්න. සිල්වත් ජීවිතයක් ගත කරන්න. හිතට එකඟව සීල් රකින්න. එතකොට කවදාවත් අසරණ වෙන්නේ නැහැ. තමන්ගේ හිතෙන් තමන්ගේ හෘද සාක්ෂිය දිහා බලනකොට මොකද අපි කොහොම ජීවත් වුණත් අපි කවුද
ඇත්තටම අපි සීල් රකින්නවද නැද්ද? හොරෙද්ද, කපටියෙක්ද, ලෝකේ රවට්ටනවද? ඔය ඔක්කොම අපේ හෘද සාක්ෂිය දන්නවද නැද්ද? අපි කොහොම හිටියත් අපේ හෘද සාක්ෂිය අපි ගැන දන්නවා. මරණ මංචකේ චිත්‍රපටි වගේ තමන්ගෙම හිතෙන් අරමුණු ගලාගෙන එනවා. තමන්ගේ හිත තමන්ට වද දෙනවා. ඒ නිසා සුගතියක යන්න නම් හිතට එකඟව සීල් රකින්න. තුන්වෙනි එක තමයි සුතවත්කම. බණහන්, බණ පොත්පත් කියවන්න, ධර්මයට ආස කරන්න, ධර්මයට කැමති වෙන්න. ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභව කියලා. ධර්මයට ආස කරන කෙනා ධර්මයේ තුලම දවසින් දවස දියුණු වෙනවා, ධර්මයේ තුල වැඩෙනවා. ධර්මයට ගරහමින් ඉන්න කෙනා ඕවා කරලා හරියනවද? ඔය බණහල කාටද හරි ගියේ කී ඉන්න කෙනා පිරිහෙනවා. පිරිහිලා අපායේ මහගෙදර කරගෙන මරණින් මත්තේ බුදුහාඳුරු පෙන්නු යතා බතන් නික්කිත්තෝ ඒවන් නිරේ කියන. ඔළුවේ තිබ්බ බරක් බිම අතෑරියා වගේ කියන. ආයි මේ ওই කැරකි ඉඳලා 7 දවසේ දානෙත් ඉවරලා යනව නෙමෙයි. එහෙම එකක් නැහැ. ඔළුවේ තිබ්බ බරක් බිමට අතෑරියා වගේ මෙහෙන් චුත වෙනකොට ප්‍රතිසන්දිහිත අපායේ පහළ වෙනවා. ඒ සැනින් චිත්තක්ෂණයයි වෙනස. ඒ නිසා සුගතියක යන්න නම් හොඳ දහම් දැනුමක්. දැන් කොච්චර බණ තියෙනවදනේ. ඉස්සර මිහිට අවුරුදු 20කට විතර එහා මෙහෙම බණ අහන්න තිබ්බේ නෑනේ. අද ඔබට උදේ ඉඳන් බණ. බෞද්ධ රූපවාහිනියෙත් බණ, ගුවන් විදුලියෙත් බණ. කොච්චර දැන් බණ යන නාලිකා තියෙනවද? හැම FM නාලිකාවකම වගේ රැයට බණ යනවා. ඒ නිසා බණ පොත් ඉස්සර තිබ්බේ ආච්චිලා සීයලාට පිරිත් පොතයි ජාතක පොතයි විතරයි. හොඳට බලන්න දැන් මේ අයිට මතක ඇතිනේ මීට අවුරුදු 20කට 30කට එහා බණ නේ. ඒ කාලේ වැඩිපුරම බණක් ඇහුවොත් ඒ කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජා එතන හිටියා. කොහෙන් කැරකුණත් මැක්කා වගේ බ්‍රහ්මදත්ත රජුරු වටේ කැරකුණේ. ඇයි මිනිස්සුන්ට වෙන ප්‍රශ්නයක් නෙමෙයි බණ පොත් නැහැ. මිනිස්සු අතර තිබ්බේ කියවන්න පොත් දෙකයි. පිරිවානා පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ. අපි බුදුහාඳුරන්ට බුදුරජාණන් වහන්සේ කියන්නේ. අර තියෙන පොත් දෙකට බුදුහාඳුරු වගේ ගෞරවයෙන් රැකගත්තා. 2500 බුද්ධ ජයන්තියට තමයි ඔය මේ පුස්කොළ පොත්වල තිබ්බේවා එකතු කරලා ත්‍රිපිටක මණ්ඩල පිහිටවලා බුරුම ත්‍රිපිටකේ, තායිලන්ත ත්‍රිපිටකේ ඒවා එක්ක සම්බන්ධ වෙලා ආයෙමත් මේ සරල සිංහලට මේවා පරිවර්තනය කළ බුද්ධ ජයන්ති පොත් ටික එළියට ආවේ. එතකන් ඔය පුස්කොළ පොත්වල බොහොම පාලි භාෂාවෙන් විතරයි. ඒවත් ඔය පෘතුගීසි ලන්දේසි කාලවල බොහෝ තැන්වල හංගලා එක විදිහට එහෙම තිබුණේ. අපේ රට අවුරුදු 450කට ආසන්න කාලයක්. ඒ අතර ඔය පරංගිගේ කාලේ සීතාවක රාජසිංහ රජුරු හින්දු ආගම වැළඳගෙන හාමුදුරුවෝ කපලා කොටලා මැරුවා. පොත්පත් හොය දහම් පොත් ගිනි තිබ්බා කියලා. පන්සල් පිටින් ගිනි තිබ්බා. එක භික්ෂුවක් ලංකාවේ නැති වුණා කියලා. ඉන්න අය බයට පොත් ටික අරගෙන සිවුරු ඇරියා. ඒ පොත් අරගෙන ගිහිල්ලා ගස් බෙනවල, ගල් ගුහාවල් වල තැන් වල මැටි ගහලා හංගලා රැක්කා කියලා. සිවුරු පටියක් විතරක් අතේ බැඳගෙන වෙස්සලාගෙන කුඹුරු කොටමින් ওই ගිහි වගේ හිටියා. රජුරු හොයලා මරනවා. භික්ෂුවක් නම් මැරුවා. එහෙම කාලයක් තිබ්බ. බහලා ඇති ගණින්නාන්සිලා ගිවිගයක් ඇති වුණා කියලා. එතකොට එහෙම විනාශම වේගෙන ගිහිල්ලා යන්තම් ඒත් බුද්ධ අධිෂ්ඨානෙන් බේරෙනවා. බුදුහාඳුරන්ගේ අධිෂ්ඨාන අවුරුදු 5000ක් යන තෙක් තියෙනවා. මොන බලවේග විටින් විට ආවත් කොහෙන් හරි යන්තම් හරි අන්තිමට බේරිලා එතනින් ආයි ධර්මයේ බලවත් වෙලා එනවා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජනයක් ගන්න අපිට ලෝකේ හදන්න බෑ. දැන් මේ ලෝකයේ ආයන රටාවල් දිහා ගත්තාම කොයි වෙලේ ලෝක යුද්ධ පටල ගනීද? ඒ නිසා ඒ වගේ හැම පැත්තෙම ද්වේෂයෙන්, වෛරයෙන්, තරහෙන් ලෝකයක් විනාශ කරන්න ආයුධ තියාගෙන පාරම් බබා ඉන්නේ. ඒ නිසා අපි මොනව කරන්නද මේ? අපිට තියෙන්නේ අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් ධර්මයක් වඩාගෙන, ගුණ ධර්මයක් දියුණු කරගෙන, දැම්මරුණා සුගතියේ කියන මට්ටමින් හිත හදාගෙන, ධර්මයෙන් හිත රැකගෙන ජීවත් වෙන්න පුළුවන් නම් අන්න Taman සාසනෙ ප්‍රයෝජනයක් ගත්තා. ඒ නිසා සුගතියක යන්න නම් සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම
හතරවෙනි එක ත්‍යාග සම්පatti අතහැරීම. දන් දෙන්න. ලොකු දේවල් කරන්න බැරි වෙයි. ඔබේ ශක්ති පමණින් ටික ටික හරි හම්බ කරන දෙයින් කොටසක් නැති බැරි මිනිස්සෙකුට අසන්න මිනිස්සෙකුට හරි කෑම ටිකක් දුන්නත් සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංසයි කියලා. ඔය අසරණ හිඟන්නේකට අනේ පව් කියලා මේ අනුකම්පාවෙන් අපි කන්න ටිකක් දෙනවා. ආත්ම 1000ක් ආනිසංසයි කියලා. ඒකෙදි මතක තියාගන්න බුදුහාඳුරෝ පෙන්නවා ওই දක්ඛිනාවිභංග සූත්‍රයේ ඒ මිනිස්සයා දුස්සීලෙක් වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි කුසගින්නේ ඉන්න කෙනෙකුට ආහාර ටිකක් දුන්නොත් ආත්ම 1000ක් ආනිසංස අපිට ලැබෙනවා. සිල්වත්තු හොය හොය පාරමී පුරන්න හිටියනම් අපේ බෝසතාණන් වහන්සේ තාම සසරි කියනවා. දැන් අර වෙස්සන්තරාත්මේ දරුවෝ දෙන්න දන් දුන්නේ සිල්වතෙකුටද? ජූතකයට. උන්වහන්සේ දීර්ඝ සංසාරේ බුද්ධ ශූන්‍ය කාලවල මේ සාරා සංකීය කල්ප ලක්ෂයටම බුද්ධ ශාසන 24යි කියන හම්බුනේ. සූවිසි විවරණ ලැබුවා කියන. මහා කල්ප අසංකේය බැගින් අවස්ථා 4ක් බුද්ධ ශූන්‍යයි. ඒ කාලවල දන් වැටවල් පවත්තමින් පින් කරා. කදිරංගාර ජාතකයේ සඳහන් වෙනවා දීර්ඝ කාලයක් දන්සැල් හදාගෙන සිටු මැදුර ඉදිරියේ විශාල දන් වැටවල් පැවැත්වුවා. එකම දවසකවත් දානි මහත්ඵල මහානිසංස වෙන්න සිල්වතෙක් හම්බෙලා නැහැ කියන. ඒ නිසා අනුන්ගේ සිල් හොයන්න ගිහිල්ලා තමන්ගේ පින නැති කරගන්න එපා. ඒක මතක තියාගන්න. හිඟන්නෙක් කියලා හිතමු. එතකොට හිඟන්නගේ සිල් හොයනවද අපි? හොයනවා. ඒකයි මේ කිව්වේ. දෙන්න එපා ඔක කසිපුකාරයෙක්. අහලා නැද්ද එහෙම? කවුරු හරි දෙන්න හදනකොට මැදින් පයින්නවා. දෙන්න එපා. ඔක ඔය කුඩුකාරයෙක්. ඕන් ඔය හොරු දෙන්න එපා කියන. මතක තියාගන්න තමන් නොදී ඉන්නවට වඩා භයානකයි කෙනෙක්ගේ දානයක් වළක්වන එක. අංගුත්තර නිකායේ දේශනාවක බුදුහාඳුරෝ පෙන්නවා අනුන්ගේ දානේ වළක්වන කෙනා 3 දෙනෙකුට අනර්ථයක් කරනවා කියලා. ඒ තමයි දෙන කෙනාට රැස් වෙන්න තිබ්බ පින ඔහුට අහිමි කරලා දානවා. ලැබෙන කෙනාගේ ලාභය නැති කරනවා. ඒ සියල්ලන්ට පෙර තමන්ගේ ගුණ තමන් නසා ගන්නවා කියලා. තමන්ගේ හිතේ තමන් විශාල අකුසලයක් කර ගන්නවා. ලැබෙන කෙනාගේ ලාභය නැති කරනවා. දෙන කෙනාගේ පින අහිමි කරනවා. ඒ නිසා දැන් අපි ගමු කවුරු හරි හිඟන්නේ කියමු. ඒ මිනිස්සයා වැරදි වැඩක් කරනවා නම් ඒකේ විපාක ගෙනියන්නේ කවුද? ඒ මිනිස්සයා අරගෙන යන දිහාක යයි. කුසගින්නේ ඉන්න කෙනෙකුට කෑම ටිකක් දීලා ඒකේ විපාක ලැබෙන්නේ කාටද? තමන්ට. ඒ නිසා ලැබෙන හැම මොහොතෙම පිනක් කරගන්න. ඊළඟ එක තමයි ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම. හැම වෙලෙම හිතන්න මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි. ওই විදිහට පංච උපාදානස්කන්ධ ගැන ආයතන 6 ගැන සිහි කරන්න. අපිට ලෞකික ජීවිතය තුළ මොන අධ්‍යාපන මොන තරම් අපි ඉගෙන ගත්තත් මහාචාර්ය වුණත් ඒක සුගතිය යන උපකාර වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒවා මෙලවට අවශ්‍යයි ඉගෙන ගන්න එක. රස්සාවක් කරන්න, ජීවත් වෙන්න, සමාජ ඉහළ මට්ටමින් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න, බුද්ධිමත්ව ජීවිතේ සැලසුම් කරගන්න උගත්කම අපිට අවශ්‍යයි. හැබැයි ඒක මෙලවට විතරයි. පරලොවට නෑ. මේ ජීවිතේ මහාචාර්ය මැරිලා ආයි උපදින්නේ මහාචාර්ය පැටියෙක් වෙලාද? නෑ, ආයි ඉවරයි. ආයි අඩාගෙන එක තැන මල මුට්ට කරගෙන ආයන්න ඉඳන් මනුස්ස ලෝකෙට ආවත් උගන්වන්න ඕනේ නැද්ද? ආයි පෙර පාසල් යවලා ආයි අකුරෙන් අකුර කියලා දීලා ඒක තමයි ජීවිතේ. හැබැයි මේ ජීවිතේ බුද්ධි අපරිහානීය කියලා සූත්‍රයක් තියෙනවා. මේ ජීවිතේ එයා අනිත්‍ය ගැන සිහි කරලා ඇති කරගන්න විදර්ශනා නුවණ සසර පිරෙන්නේ නැහැ කියන. ඒක පාරමිතාවක්. ඒකට කියන්නේ ප්‍රඥා පාරමිතාව. ඒ වඩන ප්‍රඥාව ඊළඟ ජීවිතේ භාවනා කරන්න පටන් ගත්තත් සැනින් ඒ මට්ටමට හිත වැඩෙනවා. එතන ඉඳන් වඩාගෙන යන්න. එහෙම සසරේ ප්‍රඥාව වඩලා සංසාරي පුරුදු කරගත්ත අය තමයි එක ගාතාව අහනකොට සැනින් රහත් වෙන්නේ. ඒ නිසා සසරට නුවණ වඩන්න කියන. ඔන්න ඔය කරුණු පහ දියුණු කරගන්න. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා. ඔය කරුණු පහ වඩන්න. එහෙමනම් ඔබ හැම දිනාට
හැම වෙලෙම හිතන අපේ ජීවිත කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටික ඇයිද දන්නේ. මේ ලැබුණේ වටිනා මනුස්ස ජීවිතයක්. ඒ නිසා මෙලව අපි දියුණුව කරා යන්න ජීවිතේ සැලසුම් කරනවා වගේම හිතන්න මේ මොනවා තිබුණත් රත්තරන් ගාපු මාලිගාවල අපි හිටියා. ලෝකේ වටිනාම යාන වාහන පරිහරණය කරත් රත්තරන් කඳු ගහලා තිබුණත් ඇඟේම රත්තරන් පොරෝගෙන අපි හිටියත් මොනතරම් ආරක්ෂකයෝ යොදාගෙන මොනතරම් සැප සහිත ජීවිත ගත කරත් හුස්ම ටික යනකොට ඔය සියල්ල අතහැරලා පරලෝ යන්න වෙනවා. අපේ ජීවිත සතර අපායේ මහ ගෙදර වගේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී ඔබ හැම දිනාටම සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩාගෙන උතුම් ධර්මීයම දියුණු කරගන්න මේ විශාකා විද්‍යාලයේ ගුරුවරුන්ටත් ආදි ශිෂ්‍යයන්ටත් මේ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දානමේ පින්කම ගුරු වන්දනාවක් හැටියට සිදු කරන්නට සැලසුම් කරේ කොළඹ විශාකා විද්‍යාලීය 92 වසරේ ආදි ශිෂ්‍යයන් විසින් ඒ තමන්ට නැනනුවන ලබා දීපු ගුරු මෑණියන්ට ඒ කරන උපහාරයක් ගුරු වන්දනාවක් හැටියට ඒ අයට ආශිර්වාද කිරීමේ පින්කමක් හැටියටයි මේ පින අතර අග්‍රම ධර්ම දානමේ පින්කම සිදු කරේ. ඉතින් මේ රැස් කරගත් සියලු පින් සුජීවත්ව සිටින ගුරු මෑණියන්ටත් ඒ මෑණිවරු හැම දිනාටමත් ඒ අයගේ පවුල්වල සියලුම දෙනාමත් සුජීවත්ව ඉන්නේ පවුල්වල දූ දරු ඥාතීන් හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ හැම දිනාටම දීර්ඝායු සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදේ ධර්මාබෝධයේ පිරිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පරලෝ සැපත් ගුරු මෑණිවරු ඔබට නැනනුවන ලබා දෙන්න ඒ කැප වෙලා කටයුතු කරපු ඒ ගුරු මෑණිවරු අතර පරලෝ සැපත් මිය පරලොව ගිය අය ඒ වගේම මේ ඉන්න ගුරුවරුන්ගේ මේ දරුවන් නමෙන් මිය පරලොව ගිය සංසාරගත සියලු ඥාති සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම සහෝදර ශිෂ්‍යාවන් සහ පරලොව සැපත් ඒ දරුවන් අධ්‍යාපනය ලබන කාලේ හෝ ඊට පසුව හෝ ඒ පරලොව සැපත් තරුණ වයසේ මැදි වයසේ පරලොව සැපත් ඒ ශිෂ්‍යාවන් ඒ හැම දෙනාමත් පින් අනුමෝදන් වෙලා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම මේ බෞද්ධ නාලිකාව ආරම්භ කරලා ලෝකයට විශාල ශාසනික මෙහෙවරක් සිදු කරපු අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසල ධම්මනායක හාමුදුරන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධයට මේ පින මහා ආශිර්වාදයක් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම වර්තමානයේ මේ කටයුතු බලාගෙන බෞද්ධ නාලිකාව සම්බෝධි විහාරස්ථානයේ කටයුතු කරන බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ උතුම් ධර්ම දානමේ පින්කමෙන් මේ පින්වතුන්ගේ අරමුණු අතර ඒ 92 වසරේ ආදි ශිෂ්‍යාවන්ට ඒ අයගේ සංසාරික සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කිරීමත් ඒ වගේම රට තුල පවතින අර්බුදකාරී සිදුවීම් වලින් මේ ලක්වාසී හැම දිනාටම බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් නිදහසේ පින් දහම් කරගෙන ගුණ ධර්ම වඩාගෙන ධර්මයේ දියුණු කරන්න පුළුවන් ආරක්ෂිත රටක් මේ බුද්ධ ශාසනයේ බලවත් වෙච්ච මේ ලංකා භූමියේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම අපට ආශිර්වාද කරන නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනේ මේ අරමුණු ටික මුල් කරගෙන තමයි කොළඹ විශාකා විද්‍යාලීය 92 වසරේ ආදි ශිෂ්‍යාවන් විසින් ඒ ගුරු මෑණිවරුත් බොහෝ පිරිසක් සම්බන්ධ කරගෙන ඒ අයටත් ආශිර්වාද කිරීමේ පින්කමක් හැටියට මේ ධර්ම දානමේ පින්කම සිදු කරේ. ඉතින් ඔබ හැම දිනාමත් බණ අහපු ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. මොම එඳ ගන්න අපි වාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං
ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු. ඒ උතුම් වූ සතරම දේශනේ පවත්වා වදාළ පූජනීය ගලිකමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමින් වහන්සේට උන්වහන්සේ මේ සිදු කරන්නා වූ අති උදාාරතර ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් ඔබ අප වෙනුවෙන් මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරගෙන යාමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි සැවම සාතුනාතදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් දේශනාවේ දායකත්වය ලබාගත් සදැහැති පින්වතුන්ට දේශකයන්න් වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරන්නට ආරාධනා කරමින් ඔබ වෙත සංනිවේදනය කරන්නට යෙදුන මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනය මෙන් නිමාවටපත් වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.